සියලු දෙනාටම සුබ දවසක් වේවා ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි මේ සූදානම් වන්නේ සක්වල අඩවිය YouTube නාලිකාවට ජූලි මාසයේ කොයි ආකාරයෙන් බලපවත්වනවද කියලා ජ්‍යොතිෂමය වශයෙන් විග්‍රහ කිරීමට. මේ වර්ෂයේ විවිධ තාඩන පීඩන වලට මුහුණ දෙමින් ඊටමත් පීඩාකාරී මනසකින් ජීවත් වන මේ ජනතාවට කුමන හෝ සහනකාරී කාලයක් මෙම මාසයේවත් උදා වේද යන්න ගැටලු සහගතයි. එහෙමනම් අපි බලමු මේ රාශි 12 තුල ඇතිවන ග්‍රහ බලපෑම් වලින් ඔබට මොන ආකාරයකින් බලපවත්වයිද කියලා. මේෂ ලග්නයෙන් උත්පත්ති ලැබපු ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා ජූලි මාසයේ ආරම්භ වෙන විට ලග්නගත වෙලා ඉන්නේ. ඒ කියන්නේ කේන්ද්‍රගත වෙලා. මේ ලග්න භාවයේම මේ අවස්ථාවේදී රාහු ග්‍රහයත් කේන්ද්‍රගත වෙලා ඉන්නවා. රාහු ඉන්නේ සතුරු බලයෙන්, කුජ ඉන්නේ ශක්ෂේත්‍ර බලයෙන්. මේක පැති දෙකක ගමන් කරන්නේ. ඒතර මේ කුජගේ ශක්තිය ඇත්ත වශයෙන්ම බලවත්. කුජ ගමන් කරන්නේ කේතුගේ නැකතක අස්විද නැකතේ. රාහු සතුරු බලයෙන් ගමන් කරන අතර කේතු ඉන්නේ 7 වෙනි. මේ අවස්ථාවේදී ඔබගේ 8 වෙනි භාවයත් අධිපතියා කුජ ලග්නගත වෙලා ගමන් කරන මොහොතේදී ඔබගේ පෞරුෂය ඊළඟට ඔබගේ ආත්මාභිමානය ආත්ම ආරක්ෂාව ඉතා හොඳින් ක්‍රියා කරන කාල සීමාවක්. මේෂ ලග්නයෙන් උත්පත්තිය ලැබලා ත්‍රිවිධ හමුදාවල සේවය කරන අයට ඊළඟට වෛද්‍ය වෘත්තියේ ශල්‍ය වෛද්‍ය වගේ කොටස්වල සේවය කරන අයට කර්මාන්ත ශාලාවල කියන්නේ විදුලිය සම්බන්ධව ඊළඟට මේ ගින්දරත් එක්ක කටයුතු කරන අයට ටිකක් පරිස්සමින් වැඩ කරන්න වෙනවා. මොකද මේ වේගකාරී ග්‍රහයෙක් සෙන්පතියෙක් මෙහිම වැඩ කරද්දී කියන්නේ ශක්ෂේත්‍ර බලයෙන් තමන්ගේ ලග්නේ ගමන් කරද්දී තමන්ගේ මතයට අනුව වැඩ කිරීමේ පිළිවෙල සකස් කරගන්නවා. කාටවත් හිස නමන්න නැතුව තම අභිමතයේ පරිදි වැඩ කරන්න සූදානම් වෙනවා. ඊළඟට මේ වේගකාරී ග්‍රහය සතුරු බලයෙන් මේ කුජට එකතු වෙලා ඉන්නේ නැද්දි ඒ ගමන හිතුවට වඩා ඉක්මන්කාරී ලෙස යන්න සූදානම් වෙනවා. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවට මේෂ ලග්නයෙන් උත්පත්ති ලැබුවා වූ පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අය තමන්ගේ සේවා කාලය තුල ප්‍රමාණයේ ඉක්මවා කටයුතු කරන්න එපා. මොකද ඒක ඔබට ප්‍රතිපහාරයක් වීමට තියෙන ඉඩ වැඩි. ඒ නිසා මේෂ ලග්න හිමියන් ලග්නාධිපති ලග්නේ ගමන් කරන මේ මාසය තුළත ප්‍රවේශමින් අවදානමින් හැඟීමට වඩා බුද්ධියට තැන දීලා කටයුතු කරන්න කියලා මම කියන අනුන්ට තාඩන පීඩන කරන්න සූදානම් වෙන්න එපා. වෘෂභ ලග්නයෙන් උපත ලැබූ ඔබට ඔබගේ කේන්ද්‍රයේ වෘෂභ ලග්නයේ අධිපති සිකුරු ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයෙන් ලග්නගත වෙනවා. ලග්නගත වෙන්නේ බුදත් සමග. බුද දිග්බලයෙන් යුතුව මෙතන කටයුතු කරනවා. මේ මාසයේ උත්පත්තිය ලබන්නා වූ දරුවන් විශේෂයෙන් මේ බුද සිකුරු සංයෝගයත් එක්ක කලාත්මක හැඟීම් තියෙන සංවේදී ගුණයෙන් යුක්ත බුද්ධිමත් විදිහට තමන්ගේ දැනුම ආයෝජනය කරලා කටයුතු කරන්න පුළුවන් හොඳ බුද්ධිමත් දරුවන් බිහිවීමට බලපවත්වනවා. මේ යෝගයේ විශේෂයෙන් වෘෂභ ලග්නයෙන් උත්පත්ති ලැබෙන දරුවන්ට ඥානකාරක යෝගයක් විදිහට මේක අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ පිළිබඳ කියනවා නම් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය කේන්ද්‍රගත වීම නැත්නම් ලග්නගත වීම ශක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටීම මෙතෙක්කල් ඔබ නිර්මාණශීලී පුද්ගලයෙක් නම් ඔබ කලාත්මක නිර්මාණ නිෂ්පාදනය කරන අයෙක් නම් එහෙම නැත්නම් ඒ කලා ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙක් නම් වෙනදට වඩා තමන්ට තමන්ගේ දැනුම භාවිතා කරලා නව නිර්මාණ ආරම්භ කිරීමට හොඳ මාසයක් විදිහට මේ ජූලි මාසය පෙන්වුම් කරනවා. හේතුව මේ තමන්ගේ ලග්නාධිපති ග්‍රහයා කේන්ද්‍රගත වෙලා එහෙම නැත්නම් ලග්නගත වෙලා යන නිසා. ඒ වගේම මේ සිකුරු කියන්නේ බොහොම සෞම්‍ය ග්‍රහයෙක්. ඊළඟට හරි විනෝදයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන ග්‍රහයෙක්. මේ සිකුරු ලග්නගත වෙන අවස්ථාවේදී රවි ග්‍රහයා මිථුන රාශිය ගමන් කරන්නේ.
ඒ කියන්නේ දෙවැන්නේ ඔබගේ දෙවෙනි භාවයේ. ඔබගේ ධනයට කිසියම් හානියක් වෙන්න පුළුවන්. ලග්නාධිපති කේන්ද්‍රගත වෙලා මේ රාජ්‍යකාරක එහෙම නැත්නම් ග්‍රහ මණ්ඩලයේ පියා වශයෙන් හඳුන්වන රවි ග්‍රහයා දෙවැන්නේ ගමන් කරද්දී ඔබ ටිකක් නිර්ලෝභීව වියහියදම් කිරීමට පෙළඹෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ තැම්පත් ධනය අනවශ්‍ය කටයුතු කෙරෙහි යොදා ගැනීමට තියෙන ඉඩ හුඟක් වැඩි. ඒ ගැන සිහියේ තියාගෙන ඔම කල්පනාකාරීව කටයුතු කරන්න කියලා වෘෂභ ලග්න හිමියන්ට මම අවධාරණය කරනවා. මිථුන ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ කේන්දරේ මිථුන ලග්නාධිපති බුධ ග්‍රහය සිකුරු සමග යෝග වෙලා 12 වෙනි ගමන් කරනවා. මෙතනදී ඔබ ජනතාවත් එක්ක කටයුතු කරන කෙනෙක් නම්, ඒ කියන්නේ සමාජ සේවයේ යෙදෙන කෙනෙක් නම්, එහෙම නැත්නම් ජනතාවට සමීපව කිසියම් වෘත්තියක යෙදී සිටින කෙනෙක් නම් ඔබට මේ අවස්ථාවේදී මේ ජනතාවත් සමග බොහොම සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් කාල සීමාව. ඒ වගේම මේ සෙනසුරු ග්‍රහයා ජූලි මාසයේ මැද භාගයේ වෙනතෙක් ගමන් කරන්නේ 9 වෙනි. ඒ නිසා මේ කාල සීමාව මේ මාස භාගය කියන්නේ 15 වෙනිදා දක්වා 15 16 17 වගේ කාල සීමාව දක්වා ජනතාවගේ ආකර්ෂණය ලබන්න පුළුවන් කාල සීමාව. ඊට පස්සේ මේ සෙනසුරු 8 වෙනිට ඔබේ කේන්දරේ එනවා. එතනින් අෂ්ටමේ රාෂ්ටකයේ ආරම්භ වෙනවා. ඒ අවස්ථාව ඔබට මානසික පීඩාවක් ඇති කරන ජනතා ප්‍රශ්නවලට ඊටාම සර්ව සාධාරණ විදිහට මුහුණ දෙන්න බැරි කාල සීමාවක් ඉදිරියට පෙනී යන්නේ. මේක විශේෂයෙන් මම කියනවා මිථුන ලග්නෙන් උත්පත්ති ලැබාපු ඔය ඇමතිවරු ඉන්නවා නම් ඔය മന്ത്രിවරු ඉන්නවා නම් ඕගොල්ලන්ට හිතන්න බැරි ගොඩ එන්න බැරි තරම් මහා ප්‍රශ්න කන්දරාවකට මුහුණ දීමටත් ජනතාවගෙන් බරපතල විදිහේ චෝදනා එල්ලවීමටත් හේතු වන කාල සීමාවක් විදිහට ජූලි මාසයේ මැද භාගයේ ආරම්භ වෙනවා. ඒ නිසා මිථුන ලග්න හිමියන් ඒ වගේ දේශපාලන කටයුතු වල යෙදෙන අය, ඊළඟට සමාජ සේවා කටයුතු වල යෙදෙන අය හැංගීමට වහල් වෙන්නේ නැතුව තමන්ගේ බලය ආරක්ෂා කරන්න පමණක් උනන්දු වෙන්නේ නැතුව සමස්ත විශ්වය ගැන හිතලා සමස්ත ජනතාව ගැන හිතලා කටයුතු කරන්නයි කියලා මා ඊටාම නිර්භයව ප්‍රකාශ කරනවා. විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් එහෙම. මොකද ඒ තරම් නරක කාල සීමාවක් ඉදිරිය තමයි මිථුන ලග්න හිමියන්ට මේ මාසය උදා වෙන්නේ. කටක ලග්නෙන් උත්පත්ති ලැබූ ඔබගේ ලග්නාධිපති සඳු ග්‍රහය ඒ සියල්ලටම වඩා ඔබට බලපාත්වනා මේ අවස්ථාවේ. කියන්නේ දැන් මේ සෙනසුරු වක්‍රයක් තියෙන වෙලාවේ මේ වක්‍ර වුණ සෙනසුරු මේ මාසේ මැද භාගයේ වනතෙක් ගමන් කරන්නේ ඔබේ කේන්දරයේ 8 වෙනි. ඒක අපි අෂ්ටමේ රාෂ්ටකී වශයෙන් හඳුන්වනවා. ඒ නිසා මේ කටක ලග්න හිමියන් තමන්ගේ සෞඛ්‍ය ගැන හුඟක් කල්පනාකාරී වෙන්න ඕනේ. 22 වෙනි දෙරකාණාධිපති ඔබගේ සෙනසුරු නම් අනතුරුදායක තත්ත්වයන්ගෙන් මේ ධන හිසෙන් පහළ ප්‍රදේශවලට බලපෑම ඒ කියන්නේ හානියක් ඇති වෙන්න පුළුවන්. නිසා රත වාහන පදවන අය විශේෂයෙන් මේ මෝටර් සයිකල් වල ගමන් කරන අය මේ කාලේ විශාල විදිහට මේ අනතුරුදායක තත්ත්වයන් වලට ජනතාව මුහුණ දෙන කාල සීමාවක්. කටක ලග්න හිමියන් ඒ පිළිබඳ හොඳ අවධානයක් යොමු කරන්න. මේ 8 වෙන්නේ සෙනසුරු ගමන් කරනවා වගේම ඔබගේ 10 වෙනි වාගේ ඒ කියන්නේ මේ ලාභස්ථානයේ තමයි රැකියා ව්‍යාපාරයේ කටයුතු ඒ වගේ දේවල් නියෝජනය වන තැන කුජයි රාහුයි යොග වෙලා තියෙනවා. ඉඩකඩම් පිළිබඳ කිසියම් ආරවුල් සහගත තත්යකට ඔබ මුහුණ දීලා තියෙනවා නම් මේ කාල සීමාවේ ඒ தත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. නිසා ඔබ දීපල පිළිබඳව ගැටුම් ඇති කරගන්න එපා අනිත් පාර්ශව සමග. ඊළඟට බූදල් නඩු වගේ දේවල් තියෙනවා නම් අනිත් පාර්ශව සමග ටිකක් සහයෝගයෙන් කටයුතු කරන්න. වාද විවාද වලට එළඹෙන්න එපා. එයින් ඔබට පාඩුවක් වෙන්න පුළුවන්. වෘත්තීය කටයුතු වල යෙදෙන අය, රැකියා කටයුතු වල යෙදෙන අය, තමන්ට සහයෝගය දෙන අය, තමන්ගේ බොස්ලා එහෙම නැත්නම් තමන්ගේ නායකයෝ තමන්ව පාලනය කරන අයත් එක්ක ගැටුම් ඇති කරගන්නේ නැතුව කටයුතු කරන්න කියලා කටක ලග්න හිමියන්ට
පැහැදිලි කරනවා. සිංහ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ මේ ජූලි මාසයේ වෙන විට ලග්නාධිපති රවි ග්‍රහයා බුදත් සමග යෝග වෙලා බුද ආදිත්‍ය යෝගය නිර්මාණය කරමින් 11 වෙනි භාවයේ නැත්නම් අයස්ථානයේ ගමන් කරනවා. ඔබගේ බුද්ධිය අලෙවි කිරීමෙන් එහෙම නැත්නම් බුද්ධිය ආයෝජනය කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔය බුද්ධිමතුන් අපි හිතමු දැන් විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, ගුරුවරු, ඒ වගේ උපදේශන සේවාවල යෙදෙන අයට මේ කාල සීමාව මේ මාසයේ ඇතුළත ඒ අන් අයගේ ආකර්ෂණයත් සහයෝගයත් ලබාගෙන කටයුතු කරන්න පුළුවන්. මේ අවස්ථාවේ සෙනසුරු ග්‍රහයක් මූල මේ මාසෙ මැද භාගයේ වෙනකන් 7 වෙනි ගමන් කරනවා. හවුලේ කරන කටයුතු වලින් ඔබට නායකත්වය හිමි වෙන බවත් පැහැදිලිව පෙන්වන්න කරන්න පුළුවන්. ඒ නිසා සිංහ ලග්න හිමියන් අධ්‍යාපනික කටයුතු වල පර්යේෂණ කටයුතු වල නිරත වෙනවා නම් ඒකට ඉතා හොඳ කාල සීමාවක් විදිහට තමයි අපට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා සිංහ ලග්න හිමියන් නිර්භයව එම කටයුතු වලට යොමු වෙන්න පවුල ඇතුලේ සාමකාමී බව ආරක්ෂා කරගන්න කියලා මා විසින් ප්‍රකාශ කරනවා. සිංහ ලග්න හිමියන්ගේ මේ මාසය ඇතුළත කේතු යන්නේ 3 වෙන්නේ, රාහු ගමන් කරන්නේ 9 වෙන්නේ. ඔබ විදේශ ගත වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් විදේශගත වීමට අපේක්ෂා කරන කෙනෙක් නම් මේ කාල සීමාව ඒ සඳහා ඉල්ලුම්පත් යැවීමට ඒ වගේම සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වීමට මේ කාලය ඉතා හොඳයි. විදේශයක ඉන්න කෙනෙක් නම් වෙනත් ස්ථානයකට මාරු වෙන්න හිතනවා නම් ඒකටත් මේ කාල සීමාව හොඳයි. ඒ වගේම මේ රට ඇතුලේ සේවය කරන කටයුතු කරන අය ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් මේ කාල සීමාව හොඳයි. සිංහ ලග්න හිමියන්ට තමන්ගේ දැනුම පදනම් කරගෙන රාජකාරී ස්ථානවල අන් අයගේ හිත දිනාගෙන ඒ නායකත්ව ලක්ෂණ මතු කරගෙන කටයුතු කරන්න පුළුවන් කාල සීමාවක් බවත් ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට ඔබ අපේක්ෂා කරනවා නම් ඒ සඳහා සූදානම් වීමට අඩිතාලම දමා ගැනීමට මේ මාසේ යහපත් කියලා මම සිංහ ලග්න හිමියන්ට සිහිපත් කරනවා. කන්‍යා ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ කේන්දරයේ මේ අවස්ථාවේදී ගුරු ග්‍රහයා 7 වෙනි දිග්බලයෙන් ගමන් කරනවා. විවාහ කටයුතු අපේක්ෂා කරන අයට නැත්නම් මංගල යෝජනා ඉදිරිපත් වෙන අයට මේ තරුණ කණ්ඩායම් වලට මේ කාලයේදී ඒ සඳහා ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න එහෙම නැත්නම් ඒව ස්ථිර කරගන්න ප්‍රේම සම්බන්ධය ස්ථිර කරගන්න එහෙම සුදුසු කාලයක් විවාහ මංගල කටයුතු උත්සව කටයුතු ආරම්භ කිරීමට සුබ කාලයක් විදිහට කන්‍යා ලග්න හිමියන්ට පෙනී යනවා. එවැනි යහපත් අවස්ථාවන් මතුවලා තියෙන මොහොතක ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයේ කුජ රාහු යෝග වෙලා ගමන් කරනවා. ඊළඟ දෙවැනි කීතු ගමන් කරනවා. ඔය අදෘශ්‍යමාන බලපෑම් එහෙම නැත්නම් গুপ্ত බලපෑම් වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයේ වැඩි ඔබ ඒවා කරේ අනවශ්‍ය විශ්වාසයකින් කටයුතු කරනවා. ඒ කියන්නේ මේ පහත් ආත්ම බන්ධනය කරගෙන තම තමන්ගේ ආරක්ෂාව සකස් කරගන්න උත්සාහ කරනවා නම් ඒ මං හිතන්නේ යහපතට වඩා අයහපත උදා කිරීමට හේතු වෙනවා. එවැනි අය කළ යුත්තේ එක දෙයයි. එවැනි ආත්ම කෙරෙහි සානුකම්පිතව බලලා තමන් ආධ්‍යාත්මික ලෙස දානමාන පුණ්‍ය කර්මවල යෙදිලා කුසල් සිත් මතු කරගෙන අනුන්ට ද්වේෂ කරන ගතිය, තෘෂ්ණාව වර්ධනය කරන ගතිය ඉවත් කරලා කටයුතු කළොත් ඒ ආත්මවලට සුගතියක් වෙනවා වගේම ඔබටත් හොඳ යහපතක් මේ කාලයේදී නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඔබ දැනට රෝගාතුර කෙනෙක් නම් ඒ තත්ත්වයන්ගෙන් අත් මිදෙන්න බැරි වේවි. ඒ කියන්නේ මේ කුජ කියන්නේ මේ ලේ ධාතුවට අධිපති ග්‍රහය. ඊළඟට ඔය වකුගඩු ආබාධ තියෙන අයට, ඊළඟට මේ අධික රුධිර පීඩනය තියෙන අයට, ඒ වගේ මේ කුජ සහ රාහු යෝග වීමෙන් ඇතිවෙනා වූ වෙනත් මේ නිදාංගත රෝග තියෙන අයට ටිකක් නරක අසුබ කාල සීමාවක් විදිහට තමයි පෙනියන්නේ. කොහොමටත් කන්‍යා ලග්න හිමියන් ධාර්මිකව තමන්ගේ මනස විවර කරගෙන කටයුතු කරන්න, අධාර්මික දේවල් වලට උදව් කරන්නත් එපා.
එවැනි සිතුවිලි පහල කරගන්න එපා කියලා මං කන්‍යා ලග්න හිමියන්ට දැඩි ලෙස අවධාරණය කරනවා. තුලා ලග්නයෙන් උපත ලැබූ ඔබගේ ලග්නාධිපති ග්‍රහයා මේ මොහොතේ ඒ කියන්නේ මේ ජූලි මාසයේ ආරම්භ වෙන විට 8 වෙනි ගමන් කරන්නේ. සාමාන්‍යයෙන් සිකුරු 8 වෙනි ගමන් කිරීම සිකුරු වගේ සෞම්‍ය ග්‍රහයෙක් 8 වෙනි භාවයේ ගමන් කිරීම රෝගකාරක තත්ත්වයන් අනතුරුදායක තත්ත්වයන් අවම කිරීමට හේතු වෙනවා. ඒක ඔබට යහපතක් විදිහට පෙනී යන්නේ. කේතු ගමන් කරන්නේ ලග්නගතව රාහු 7 වෙනි. රාහු 7 වෙනි ගමන් කිරීම මේ හවුලේ කරන වැඩවලට ඊළඟට පවුලේ සමාජිකින් අතර තියෙන සමගිය වෙනස් වීමට බලපාත්‍ර නිසා ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න. ඊළඟට ඔබගේ 4 වෙනි භාවයේ අධිපති සෙනසුරු ග්‍රහයා මේ මොහොතේ 5 වෙනි ගමන් කරනවා. හැබැයි මාසයේ මැද කාලයේ සීමාවේදී මේ වක්‍ර ගමනින් සෙනසුරු නැවත සිව්වැනට ගමන් කිරීම තුළ පෙනී යනවා ඔබගේ එක්කෝ වෘත්තීය කටයුතු කරන තැනක ස්ථාන මාරුවක්, එහෙම නැත්නම් ඔබ ජීවත් වෙන ප්‍රදේශයෙන් නැත්නම් නිවසින් ස්ථාන මාරුවක්, අඩුතරමේ නිදා ගන්න තැන හරි මාරු වීමක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඒකත් හොඳට අධ්‍යයනය කරගෙන වැඩ කරන්න. ඊළඟට සිකුරු 8 වෙනි ගමන් කිරීම නිසා නිරෝගී තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. නමුත් මේ කේතු ලග්නගත වීමෙන් ඔබගේ බුද්ධිය ආයෝජනය කළත් අලසකමින් වෙනදා වගේ අර ක්‍රියාශීලී බවින් වැඩ කිරීමට තියෙන උනන්දුව නැති වී යාම නිසා විශේෂයෙන් රස්සාවක් කරන කෙනෙක් නම්, රැකියාවක් කරන කෙනෙක් නම් ඒ தත්ත්වය ගැන හිතලා කටයුතු කරන්න. මොකද නිකන් ඔබට රැකියාව එපා වෙලා එයින් ඉවත් වෙලා එන්න ඕනේ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයක් මාසයේ ආරම්භයේදී නිර්මාණය වී තිබෙන නිසා. වෘශ්චික ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ කේන්දරයේ ලග්නාධිපති ග්‍රහය 6 වැනි රාහු සමග යෝග වෙලා යනවා. එය සතුරු බලවේග මර්ධනය කරගන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම මේ රාහු එතන ගමන් කිරීම රාහු ගමන් කරන්නේ සතුරු බලයකින් නිසා කුජට හිතන තරම් තමන්ගේ ශක්තිය යොදවලා මේ සතුරන් මර්ධනය කර ගැනීම වගේම රෝගකාරක තත්ත්වයන් අවම කර ගැනීමටත් බැරි අවස්ථාවක ඉඳ පෙනී යනවා. මේ කුජයි රාහුයි යෝග වීම තුලේ එතනත් පොඩි ගැටුමක් ඇති වෙලා තමන් නොහිතන නොපතන පැති වලින් තමන්ට එරෙහිව සතුරන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිර්මාණය වෙන සතුරන් ඔබ අසලම සිටින අය වෙන්නත් පුළුවන්. ඊළඟ මේ සිකුරු 7 වෙනි ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කරනවා. මේ වෘශ්චික ලග්නයෙන් උත්පත්ති ලැබූ තරුණ අය ක්ෂණික තීරණවලටපත් වෙලා තමන්ගේ ආදරය පිළිබඳ එහෙම නැත්නම් විවාහය පිළිබඳ ඉක්මන් තීරණවලට එළඹෙන්න පුළුවන්. ඒ නිසා එයාට මම විශේෂයෙන් සිහිපත් කරනවා මේ අවස්ථාව ක්ෂණික තීරණවලට විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා පිළිබඳ ක්ෂණික තීරණවලට එළඹෙන්න සුදුසු මාසයක් නොවන බව. රවි බුධ 8 වෙනි ගමන් කරන්නේ බුධ ග්‍රහයා යහපත් විදිහට රවිත් සමග යෝග වෙලා සිටිනවා ස්වක්ෂේත්‍ර බලයෙන්. නමුත් රවිගේ බලපෑම 8 වෙනට ඒ තරම්ම යහපත් වෙන්නේ නැහැ. ඔබ සටන්කාමී හැඟීම් වලින් කටයුතු කරනවා නම් තමන්ගේ බුද්ධිය අවදි කරලා කටයුතු කරන එක යහපත් කියලා මම වෘශ්චික ලග්න හිමියන්ට සිහිපත් කරනවා. කේතු 12 වෙනි ගමන් කිරීමෙන් සමාජ සේවයේ යෙදලා ඉන්න නැත්නම් දේශපාලන කටයුතු වල යෙදලා ඉන්න අයට ඊළඟ මේ රාහු 5 වෙනි ගමන් කරද්දී ජයග්‍රහණයට වඩා පරාජය හිමි වෙන ලක්ෂණ පෙනී යනවා. මහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන තත්ත්වය හුඟක් ප්‍රබල විදිහට ක්‍රියාත්මක කරනවා මේ 5 වෙනි භාවයේ ගමන් කරන ග්‍රහයොත් සමග. ඒ නිසා වෘශ්චික ලග්න හිමියන් ටිකක් බුද්ධිය අවදි කරලා කටයුතු කරන්න, වසන් විය යුතු තැන වසන් වෙන්න. එහෙම නොවුනොත් ඔබ අනවශ්‍ය කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි ඔබට. ධනු ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ ලග්නාධිපති ගුරු සිව්වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කිරීම තමන්ගේ නිවස ඇතුලේ කටයුතු බොහොම සාමකාමීව
ආරක්ෂා කරගන්න පුළුවන්. තමන්ගේ වැඩිහිටියන් පවුලේ සමාජිකින් අතර හොඳින් කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා. නමුත් හත්වැන්නේ කලත්‍ර ස්ථානයේ ඒ වගේම හවුල් කටයුතු කරන ස්ථානයේ රවි සහ බුධ යෝග වීම තුල ඔබට උපදෙස් දෙන්නා වූ අනිත් අයගේ කීම් වලට යටත් වෙලා කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා. නමුත් ඒ ගැන ඒ තරම් කම්පාවකටපත් වෙන්න ඕනේ නැහැ. මොකද මේ බුද්ධිය හොඳට කළමනාකරණය කරගන්න පුළුවන් මාසයක් විදිහට පිනී යනවා. නමුත් මේ කේන්දරේ 6 වෙන්නේ සිකුරු ගමන් කිරීම විශේෂයෙන් මේ සෙම් බහුල සිරුරු තියන අයට නැත්නම් පිනහළු ආබාධ තියන අයට ඊළඟට දියවැඩියා වගේ රෝග වලින් පෙළෙන අයට ඒ තරම්ම යහපත් නැහැ. මේ ගැන ඒ තරම් බියවිය යුතුත් නැහැ ඔබ. ඔබ කල යුත්තේ ඔබගේ ආහාර පාන වලින් නැත්නම් මේ එදිනදා චර්යා ධර්ම පද්ධතියේ මේ ආහාර පාන රටාව තමන්ගේ සෞඛ්‍යයට ගැළපෙන ආකාරයෙන් සකස් කර ගැනීම සහ අනවශ්‍ය විදිහට අවිවේකීව කටයුතු කිරීමෙන් ඉවත් වෙලා නිදි මැරීමෙන් ඉවත් වෙලා වැඩ කරන්න පුළුවන් වුණොත් ඔබට මනා සෞඛ්‍යයක් රැකගන්න පුළුවන් වෙයි. ඒ පිළිබඳ හොඳට කල්පනාවෙන් කටයුතු කරන්න. හැබැයි ඒ වගේම ඔබගේ දැන් 3 වෙනි භාවයේ සෙනසුරු ගමන් කරන්නේ කුම්භ රාශියේ වක්‍රව ජූලි මාසයේ මැද භාගයේදී නැවත වතාවක් මකරයට එහෙම නැත්නම් දෙවැන්නට ගමන් කරද්දී ඔබගේ ඒ රාශිකයේ යලි ආරම්භ වෙනවා. ඒ නිසා ඒක හොඳින් සිහියේ තබාගෙන වැඩ නොකළොත් නැවත වතාවක් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට තැම්පත් ධනය හානි වීමට තියෙන ඉඩ වැඩි. ඒකත් සිහියේ තබාගෙන ධනු ලග්න හිමියන් තමන්ගේ කාර්යභාරයන් නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට පෙළඹෙනවා නම් මේ මාසේ යහපත් කියලා මම ඔබට සිහිපත් කරනවා. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා මූල ත්‍රිකෝණ වෙලා දෙවැන්නේ ගමන් කරන. ඒ කියන්නේ මේ ඒ රාෂ්ටකයත් එක්කම තියෙන අවස්ථාවක තමයි මේ මාසේ නැත්තම් මේ ජූලි මාසේ උදා වෙන්නේ. මේ අවස්ථාවේදී තමන්ගේ තැම්පත් ධනයට යම්කිසි ආකාරයේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔය දීපල වලින් උපයන දේවල් ඒ තරම් සාර්ථකව නොලැබෙන්න පුළුවන්. ඒ ගැන හොඳ කල්පනාවකින් කටයුතු කරන්න. ජූලි මාසයේ මැද භාගයේ වෙන විට නැවත වතාවක් සෙනසුරු ලග්නගත වීමෙන් කම්පිත මානසිකත්වය යලිත් ඔබගේ ඇතිවීම තුල අන් අය කෙරෙහි බොහොම වේදනාකාරී විදිහට බලන්න අනිත් තමන් ඇසුරු කරන අය සමග වාද විවාද කිරීම නිසා තමන් බොහොම කම්පාවටපත් වීමටත් ඊළඟට ඒ වගේම ඊටාම හොඳින් තමන්ට කල්යාණ මිත්‍රයෝ වගේ හිටපු අය නැති වෙලා යන්නත් තියෙන ඉඩ වැඩි. ඒක සිද්ධ වෙන්නේ ඔබගේම වචනවල නැත්තම් ඔබගේ හැසිරීම් රටාව ඇතුලින්. ඒ නිසා මකර ලග්න හිමියන් මේක තේරුම් අරගෙන වැඩ කරනවා නම් ඉතා යහපත්. එමෙන්න මේ සිව්වැන්නේ ගෙවල් දොරවල් යාන වාහන මව පිළිබඳ කියවන ස්ථානයේ කුජ සහ රාහු ගමන් කරනවා. තමන්ගේ පදිංචි ස්ථානෙන් ඈත් වෙලා නැත්තම් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙන කාල සීමාවක්. ඒකත් අවබෝධ කරගෙන ඒ අයගේ සිත් රිදවන්නේ නැතුව තමන්ගේ කටයුතු පාලනය කර ගැනීමට උත්සාහ කරනවා නම් මේ මාසය ඔබට ජයග්‍රාහී මාසයක් වේ. මොකද මකර ලග්නය කියන්නේ උන්නතිකාමී ලග්නයක්. ඉපයීමට හොඳ සුදුසු කියන්නේ තමන් උපයන දේ කොයි විදිහටද කළ යුත්තේ. ඒ ගැළපෙන ආකාරයේ ඉපයීමේ කටයුතු කළමනාකරණය කරගන්න පුළුවන් රාශියක් විදිහට තමයි මකර ලග්නය හඳුන්වන්නේ. භෞතික සම්පත් ඒක රාශී කිරීමට ඊටම හොඳ ලග්නයක් මේක. ඒකත් හිතේ තියාගෙන පවතින ග්‍රහචාරයට අනුව තමන්ගේ කේන්දරයේ තමන්ගේ පෞද්ගලික කේන්දරයේ කොහොමද මේ ග්‍රහයෝ හැසිරෙන්නේ කියන එකත් අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් ඔබට මේ මාසය යහපත් මාසයක් කරගන්න පුළුවන් වෙයි. කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා මූල ත්‍රිකෝණ වෙලා ලග්නේ ගමන් කරන අවස්ථාව. වක්‍ර බලයෙන් ගමන් කරන්නේ. තව දවස් 15කින් පමණ හිම මේ මාසයේ මැද භාගයේ වෙන විට
17 18 19 වගේ කාල සීමාවලදී සෙනසුරු 12 වෙනිට ගමන් කරනවා. ආපස්සට යනවා. ඒ කියන්නේ ඒතර 12 වෙනි අධිපතියා 12 වෙනි ගමන් කිරීම තුල මහජන ප්‍රසාදයෙන් කටයුතු කිරීමේ ශක්තිය ඔබට ලැබේවි. මේ අවස්ථාවේදී කුම්භ ලග්න හිමියන්ගේ 3 වෙනි රාශියේ කුජ සහ රාහු ගමන් කරනවා. ඒ කුජ රාහු 3 වෙනි ගමන් කරද්දී 3 වෙනි තමන්ගේ බලය වික්‍රමය ඊළඟට සහෝදරයන් පිළිබඳ කටයුතු කරන මතකය වර්ධනය කරන ස්ථානය. ඒත් මේ රාහු සතුරු බලයෙන් යුතුව කුජත් එක්ක ස්වක්ෂේත්‍ර වෙන කුජත් එක්ක යෝග වීම තුල රාහුගෙන් ඇතිවෙනා වූ බලපෑම් තුල සහෝදර සහෝදරියන් සමග ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. තමන් ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම තමන්ගේ බලය තමන්ගේ වික්‍රමාන්විත බව සමාජයට මුදා හරින්න බැරි වේවි. මේක තේරුම් අරගෙන කටයුතු නොකළොත් කුම්භ ලග්න හිමියන්ට අන් අය සමග තියෙන මිත්‍රශීලී ගුණය නැති කරගෙන තමන්ගේම වැරද්දෙන් සතුරන් නිර්මාණය කරගන්න වේවි. ඒ නිසා විශේෂයෙන් මේක රාජ්‍ය සේවයේ යෙදෙන කටයුතු වලට එහෙම නැත්නම් පාලන තන්ත්‍රයේ කටයුතු වල යෙදিলা ඉන්න අයට විශේෂයෙන් බලපවත්වනවා. ඊළඟ කුම්භ ලග්නය කියන්නේ ආධ්‍යාත්මික ගුණය වර්ධනය කරන්නා වූ ලග්නයක්. මේක තේරුම් අරගෙන කුම්භ ලග්න හිමියන් කටයුතු නොකළොත් දිගු කාලයක් තිස්සේ තමන්ගේ සමීපයේ හිටපු අය තමන්ට නැති වෙන්න තියෙන ඉඩ වැඩි. මේක තේරුම් අරගෙන වැඩ කරන්න. එහෙම නොවුනොත් ඔබ බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්න සිව්වැනි භාවයේ දිග්බලයෙන් යුතුව සිකුරු ගමන් කරන නිසා පවුල ඇතුලේ පවුලේ සමාජිකින් සමග ඊළඟට ගෙවල් දොරවල් පිළිවෙල තියාගන්න වෙනදාට වඩා තියෙන උනන්දුව වැඩි නිසා එයින් ඔබට යම් කිසි සහනශීලී බවක් උදා වෙන බවත් මෙතනදී මම සිහිපත් කරන්න කැමතියි. මීන ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා මේ මාසයේ නෙමෙයි මේ කාල සීමාව ඇතුළත යන්නේ ඔබගේ කේන්දරයේ. ලග්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව. ඒ නිසා ඔබට ඊටාම බුද්ධිමත් විදිහට කටයුතු කරන්න මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ 12 වෙනි අධිපති සෙනසුරුත් ගමන් කරන්නේ 12 වෙනි අනපේක්ෂිත අවස්ථාවලදී ඔබට කිසියම් ආකාරයේ තනතුරක් පදවියක් ලැබිලා තියෙනවා නම් ඒ පදවියේ කටයුතු කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙනවා. නමුත් ඒ தත්ත්වය වෙනස් වෙනවා. මේ මාසේ නැත්නම් මේ ජූලි මාසේ මැද භාගයේදී ජූලි මාසේ 17 18 19 යන මේ කාල සීමාව ඇතුළත මකර රාශිගත වෙනවා වක්‍ර වෙලා. 11 වෙනි සෙනසුරු ගමන් කරනවා. ඒක මේ ධනස්ථානය, කියන්නේ මේ අයස්ථානය, ලාභ ලබන ස්ථානය, මේ ලාභ ස්ථානයේ සෙනසුරු ගමන් කිරීම ඒ තරම්ම යහපත් විදියට පෙනී යන්නේ. විශේෂයෙන් මේ Tamanට මෙතෙක් තිබුණු කීර්ති ප්‍රශංසා නැති වෙලා අන් අය අතර කියන්නේ Tamanට මේ චෝදනා එල්ල වෙන Tamanගේ නම කීර්ති නාමයට හානි වෙන කාල සීමාවක් මේ මාසයේ මැද භාගයෙන් පස්සේ උදා වෙන්න පුළුවන්. ඔබ කොයිතරම් නිර්දෝෂී පුද්ගලයෙක් වුණත් ඔබට හැමෝගෙම චෝදනා එල්ල වෙන්න තියෙන ඉඩ වැඩි. විශේෂයෙන් මේ දේශපාලනයේ නිරත වෙලා ඉන්න අය හුඟක් පරිස්සම් වෙන්න. රාජ්‍ය සේවයේ ඉන්න ඉහළ මට්ටමේ නිලධාරීන්ට මේ தත්ත්වය මේ විදිහටම උදා වෙනවා. ඔබ මීන ලග්නෙන් උත්පත්තිය ලැබලා තියෙනවා. ඊළඟට ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයේ කීතු ගමන් කරනවා. කුජ සහ රාහු ගමන් කරනවා 2 වෙනි භාවයේ. ඒ බලපෑම් නිසා ඔබට ටිකක් මේ গুপ্তමය දේවල් වලින් ඇතිවන හානිය වැඩි. ඔබ ඒ කෙරෙහි ලොකු විශ්වාසයක් දක්වනවා නම් ඒ தත්ත්වය වෙනස් කරලා ඔබ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. මීන ලග්න හිමියන්ගේ 2 වෙනි භාවයේ කුජ රාහු ගමන් කිරීමත් 8 වෙනි කීතු ගමන් කිරීමත් නිසා ඔබ මේ গুপ্তමය කටයුතු කෙරෙහි කිසියම් විශ්වාසයක් දක්වනවා නම් ඒ වගේ ඉවත් වෙලා ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති කරගන්න. එහෙම වුණොත් ඔබට හොඳ ආරක්ෂාවක් යහපත් කාල සීමාවක් බවට මේ මාසයේ පත් කරගන්න පුළුවන්. හොඳයි අපි එහෙමනම් අද ඔබට ඉදිරිපත් කළේ ජූලි මාසයේදී
ජූලි මාසයේ ඇතුළත මේ ග්‍රහචාරයෙන් මේ ලග්න 12ට මොන විදිහේ බලපෑමක්ද ඇති වෙන්නේ කියන එක පොදුවේ බලද්දි මේ කාල විපත්තියකට මුහුණ දීලා තියෙන කාලයක් මේක. ඊළඟ මේ කලියුගයේ ඔබ අප සියලු දෙනාම මහත් පීඩාවකට මුහුණ දීලා තියෙන්නේ. අවසාන වශයෙන් මේ සියලු දෙනාට මට සිහිපත් කරන්න තියෙන එකම දෙයයි. බාහිර කරදර කුයි ආකාරයෙන් ඉදිරිපත් වුණත් භෞතික සම්පත් බොහෝ දුරට හීන වෙලා මිනිස්සු ආර්ථික වශයෙන් පීඩාවටපත් වෙලා මානසික වශයෙන් මහා වේදනාවකටපත් වෙලා ඉන්න කාලයක ඔබගේ මනස සැහැල්ලු කර ගැනීමට ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන්න ආගමික කටයුතු වල නිරත වෙන්න මම කියන්නේ නැහැ ඔබට මේ හැමදාම මේ පන්සල නැත්තම් පල්ලිය එහෙම නැත්නම් ඔබගේ දේවස්ථානයේ ඇතුළේ රැඳිලා ඉන්න කියලා. ඔබගේ නිවස තුල ඉන්න විටදී පවා අනුන්ට දේශ කරන අත්යෙන් විනාශ වෙලා ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න ඉච්චරයි පිහිට කර තියෙන වෙන කිසි දෙයක් නැහැ. විශ්ව ශක්තිය සමග එක රාශි වෙලා මේ රටට මේ ලෝකෙට ඊටම හොඳ ආධ්‍යාත්මික ගුණය පවතින පාලන තන්ත්‍ර බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඔබ සියලු දෙනාට තිරුවන් සරණයි.